ඖෂධ හිංගය රෝගීන්ගේ ජීවිත මරු කටට යමින් තිබෙනවා. ඒ වගේම බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ මොහොතක් මේ වෙලාව පිළිකාරෝහලේ විශාල ඖෂධ සංඛ්‍යාවක් හිඟයි. ප්‍රසිද්ධිය කතා නොකලට සමහරු පුවත්පතක සිරස්සලයක් විතරක් බවට පත් කරාට ඇත්තටම ගත්තොතින් ජනතාවගෙන් ඇහුවම රෝගීන්ගෙන් ඇහුවම ඒගොල්ලන්ගේ ඥාතීන්ගෙන් ඇහුවම ඒගොල්ලෝ කියනවා අපි ගෙනාවේ පිටින් අපිට ගේන්න සල්ලි නැහැ ඒත් ගෙන්න ගන්න බැරි වුණා ඕඩර් කරා දන්න කට්ටිය ලව්ව ගෙනාවේ කියලා. දැන් මේ වෙනකොට අමාත්‍යවරයා කියන්නේ ඒ සම්බන්ධයෙන් නිසි වගකීම ගත යුත්තේ අදාළ නිලධාරීන් කියලා. තොට නිලධාරීන් තමයි තීන්දු තිරන ගන්න නම් ගත යුත්තේ එතකොට ගන්න ඕන තත්ත මත පද නම්බ. ඇයි ගන්න බැරි තීන්දුවත් තීරණය අපි ආරාධන කළාද රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයාට මේ සාකච්ඡාව සඳහා එකතු වෙන්න අයිබෝන් ඔබ පිළිගන්නවා. ඉස්සෙල්ල කෙටියෙන් කියන්න පුළුවන්ද ලංකාවට ඖෂධ ගෙන්වන විදිහ මොකක්ද? රජයේ රෝහල් කීයක් තිබෙනවද? මේ රෝහල් වලට ඖෂධ බෙදී යන විදිහ ගෙන්වන විදිහ මොකක්ද? සරලව සඳහන් කෙරුවොත් එහෙම මේ ඖෂධ රජයේ රෝහල් වල වාර්ෂිකව ඖෂධ තියෙන ප්‍රමාණය ඖෂධ අවශ්‍ය ප්‍රමාණය අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට නිකුත් කරනවා. රෝහල් මට්ටමින් ඒවා පළාත් රෝහල් මට්ටමින් ඒ අදාළ රෝහල් වලින් දිස්ත්‍රික්ක පළාත් මට්ටමට ගිහිලා පළාත් මට්ටමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිකුත් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරුවාම ඒවැ පුරෝකථනයක් කරනවා වුන් ඉදිරි වර්ෂයට හදිසි අවශ්‍යතාවයක් නොවුණොත් හදිසි වසංගත තත්ත්වයක් හෝ යම් කිසි අවශ්‍යතාවයක් නොවුණොත් ඉදිරි වසරට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ඔවුන් නිර්ණය කරනවා. ඒ නිර්ණය කිරීමෙන් පස්සේ ඒකට අදාළ ප්‍රතිපාදන ඔවුන් ලබා ගැනීමෙන් පසුව ඒ අදාළට වර්ෂයට අවශ්‍ය ඖෂධ වර්ග ඉදිරි වර්ෂවලට අවශ්‍ය ඖෂධ වර්ග යම්කිසි කාල සීමාවක් බෆර් ස්ටොක් එකක් තියෙනවා හැම ඖෂධයකම. ඒ බෆර් ස්ටොක් එකත් කල්පනා කරලා ඉදිරි වර්ෂවලට අදාළ ඖෂධ වර්ග ක්‍රමක්‍රමයෙන් තමයි ඔවුන් රෝහල් වලට ගෙන්වා ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය හරහා ඖෂධ සමහරවිට මේ රට නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදන රජයේ ඖෂධ නිෂ්පාදන ආයතන ඒ වගේම රට නිෂ්පාදනය කරන පෞද්ගලික ආයතන මේ හැම දෙයක්ම එකතු කරගෙන ඔවුන් ඒ ක්‍රමක්‍රමයෙන් ඖෂධ ලබා ගන්නවා. එතකොට ඖෂධ ලබා ගැනීමේදී එකපාර ස්ටොක් එකක් ගන්නෙ නැහැ සමහර වෙලාවට අපි දන්නවා. ඔවුන්ට ඒ සඳහා සමහර සාකච්ඡාවලදී අපිට ඉදිරිපත් කරපු කාරණා තමයි විශාල ඖෂධ ප්‍රමාණයක් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියන එක මේ ඖෂධ වර්ග ගබඩා කිරීම සඳහා. ඒ ගබඩා පහසුකම් වල තියෙන ගැටලු සහ අනිකුත් ගැටලු කල්පනා කරලා මේවට ශීතාගාර පහසුකම් තියෙන්න ඕනේ, ආරක්ෂාව තියෙන්න ඕනේ සහ විවිධ කන්ඩිෂන්ස් යටතේ මේවා ගබඩා කරන්නේ. ඒ නිසා ඔවුන් ක්‍රමක්‍රමයෙන් තමයි ඒ කියන්නේ පිළිවෙලකට ඖෂධ වර්ෂයෙන් වර්ෂය මාසෙන් මාසේ LC ඕපන් කරලා මෙරටට ගෙන්වීමට කටයුතු කරනවා. එහෙම නැත්නම් ඔවුන් නිෂ්පාදකයන්ට ලබා දෙනවා යම්කිසි කාල සීමාවක් මේ කාල සීමාව ඇතුළතදී ලබා දෙන්න කියලා. නමුත් අවාසනාවට සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට මේ රෝහල් වල තියෙන බෆර් ස්ටොක් එක නැත්නම් ඒ තියෙන සංචිත ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිලා සමහර ඖෂධ වර්ග සම්පූර්ණයෙන්ම රෝහල් පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර ඖෂධ වර්ග මේ වෙනකොට ඖෂධ වර්ග ආසන්න වශයෙන් 130ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන විදිහට ඖෂධ වර්ග හිඟයක් පවතිනවා. හිඟයක් පවතිනවා කියන්නේ සම්පූර්ණ නැති වෙලා නැහැ. නමුත් අවශ්‍ය ප්‍රමාණවල නිකුත් කරගත හැකි මට්ටමේ නැහැ. සමහර ලංකාවට රජය ලංකාවේ ඖෂධ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වියදම් කරන මුදල කොච්චරද? වාර්ෂික මේ දවස්වල තියෙන මිල හරියටම සඳහන් කරන්න අමාරුයි. මොකද මිල වැඩිවීමත් එක්ක සහ දෙන ප්‍රතිපාදනත් එක්ක ගත්තාම ඒ හින්දා ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා සහ මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන විදිහට සහ ඔවුන්ගේ තියෙන ප්‍රතිපාදන අනුව මිලේ ගැටලුවක් නැත්නම් මුදල් වල ගැටලුවකට වඩා තියෙන්නේ එතනින් එහාට ගිය පරිපාලන ගැටලුකාරී තත්ත්වයක්. මොකද අපිට ඖෂධ වර්ග ලබා ගැනීමට ඖෂධ වර්ග වල මිල මුදල් නැතිකමට වඩා තියෙන්නේ අපිට ක්‍රෙඩිට් ලයින් තියෙනවා විවිධ ආකාරයේ වෙනත් ක්‍රමවේදයන් තියෙනවා අපිට මේ වෙනකොට ඖෂධ වර්ග ගෙන්වා ගැනීමට. ඒ ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් මුදල් හැකියාව තියෙද්දි මූල්‍යමය හැකියාව තියෙද්දි අපි අසමත් වෙලා තියෙනවා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සමහර ඖෂධ වර්ග ගෙන්වා ගැනීම සඳහා ඒ ක්‍රමවේද සකස් කිරීම. අපි කතා කළොත් දැන් මේ ඖෂධ හිඟයත් එක්ක බලපාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඖෂධ තොග හරියට තබා නොගැනීම. ඖෂධ තොග සාමාන්‍යයෙන් කොච්චරක් තියෙනවද කියලා බලන්නේ. එතකොට කාගේ දත්ත පද්ධතිය මත පදනම්ද? එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම දත්ත පද්ධතියක් තියෙනවා. මිලදී ගැනීම සඳහා වෙනම දත්ත පද්ධතියක් තියෙනවා. ඇයි මේ දත්ත පද්ධති දෙකකින් කටයුතු කරනවා කියලා කියන්නේ? ඔව් අපි දන්න විදිහට ඖෂධ ගෙන්වා ගැනීම සහ ඖෂධ තොග
නිකුත් කිරීම සඳහා ඔවුන් සතුව දත්ත පද්ධතියක් තියෙනවා. මේ දත්ත පද්ධති යම් යාවත් කාලන කිරීමේ අවශ්‍යතාවෙන් තියෙනවා කියනක පහුගේ කාලෙදී සඳහන් වුණා. නමුත් තව පිරිසක් සඳහන් කරනවා මේ යාවත් කාලන කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි මේ වෙනකොට ඒ තියෙන දත්ත පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. හැබැයි කොයි ආකාරයෙන් කිව්වත් අවසාන ප්‍රතිඵලය ගත්තාම ඒ ප්‍රතිඵලයෙන් අපි බලාපොරොත්තු වෙන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා නෑ. මොකද දත්ත පද්ධතිය තුළින් හෝ අනිකුත් ක්‍රියාවලින් මගින් ගත යුතු තොරතුරු ඔවුන් සතුව නෑ. අන්තිම වෙහෙත් පෙත්ත ඉවර වෙනකං ඔවුන්ට ඒ කළමනාකරණය කරගන්න විදිහක් නැත්තම් මේ දත්ත පද්ධතින් කොතරම් තිබ්බත් අපට ප්‍රයෝජනයක් නැති විදිහක් තමයි මේ වෙලාවේ පේන්නේ. ඒතර කෝප් කමිටුව කියනවා මිලියන 4කට වැඩි මුදලක් වියදම් කළා. ඇතුළේ ඉන්න කට්ටියටත් වෙනම ගාණක් ගෙවලා. ඉන්පස්සේ පිටිනුත් මේකේ දත්ත පද්ධතිය පවත්වාගෙන යන ගෙවලා තමයි මේ පද්ධතිය කරගෙන යන්නේ කියලා. ඒ කරලත් අවසානයේ මේ තොරතුරු යාවත් කාලන වෙන්නේ නැත්තම් වැඩක් නැහැ නේ. අනිවාර්යයෙන්ම අපි සඳහන් කරන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය තමයි වැදගත් වෙන්නේ. මේ දත්ත පද්ධතියෙන් කොයි ආකාරයෙන් ඔවුන් කොයි තරන්දුරට එෆිෂන්ස්ලි ක්‍රියාත්මක වුණත් කාර්යක්ෂම ක්‍රියාත්මක වුණත් වැඩක් නෑ අන්තිමට ගත යුතු ප්‍රතිඵලය ගන්න බැරින. ඉතින් මේ සමහර පිරිසක් ඔවුන්ගේ මට මේ ඔවුන් ප්‍රකාශ කරනවා මේ තියෙන දත්ත පද්ධතිය හොඳට මැති කියලා. නමුත් ඒ දත්ත පද්ධතිය තුළින් අපේ රටේ ඖෂධ හිඟයක් බලාගන්න බැරිනම් මේ වියදම් කරන මුදල් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් අපි දකින්නේ නෑ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේකට ගැළපෙන සුදුසු දත්ත පද්ධතියක් කරහා මේ ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන විදිහට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියන එක ඒක රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතිගරු ජනාධිපතිතුමාට සහ සෞඛ්‍ය අමාත්‍යතුමාට ලබා දීපු යෝජනාවලියේ පැහැදිලිව සඳහන් වෙන කාරණා. මොකද තොරතුරු දත්ත මත පදනම් වෙන්නේ නැත්තම් මේ ක්‍රමවේදය හරහා අයථා ගනුදෙනු සිද්ධ වෙන්න අයථා ක්‍රමවේදයන් සිද්ධ වෙන්න නැත්තම් ඕනට වැඩිය තොග ඇනවුම් කරන්න නැතන් තොග ඇනවුම් නොකර ඉටින්ට ඕන තරන් ඉඩ ප්‍රස්ථා ඇති වෙනවා. ඒහින්ද තමයි අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න මේ පද්ධතිවල යම් කිසි පැහැදිලි වෙනසක් සිදුවිය යුතුයි කියන එක. එතකොට මම මේ ප්‍රශ්න යහන දැන් ගත්තොත් මේ උදාහරණයක් විදිහට ජලබීතිකා රෝගයට ලබා දෙන එන්නත ගත්තෝතින්. මේකට ඖෂධ හිඟවීමට හේතුව විනිමය හිංගිය කියනක නෙමයි කියන ඔප්පු කරන්න සාධන ප්‍රසම්පාදන ගැටලු බව නිරීක්ෂණය කරන්න පුළුවන් වාර්තා පත පදනම ගත්තු. මොකද මේ ඖෂධය දෙදස් විස්සේ ඇනවුම් ඉදිරිපත් කළ මාස 7කට පස්සේ වෛද්‍ය සැපයවමාංශය එය අවලංගු කරනවා. දෙදස් විසියකේසා දෙදස් විස්ස වර්ෂල ඇනවුම් ඉදිරිපත් කළ තිවිල්ල නැහැ. දෙදස් දහනමේ දෙදස් දහට ඉදිරිපත් කළ ඇනවුම දෙදස් විසි දෙකේ ජනවාරි මාසේ නැවතත් සංශෝධනය කළ ඉදිරිපත් කරනවා. එතකොට වෛද්‍ය සැපයවමාංශයට මේ හිංගේ ඇතිවෙන්න ප්‍රධානතම හේතුව අනිවාරෙන්ම මේ සැපයුම් කළවනා කරණය සඳහා ස්ථාපිත කළ තිබුච්ච පරිගණක පද්ධතිය නිසිලස අවත් කාලීන කර නොතිබීම කියනක වෙලාවක කිව්වා. ප්‍රශ්තින දැන් මේක එතර කවද කරන්න කවද වගකයුත්තා මේකේ අමාත්‍යවරයද එහම නැත්තං ලේකම්බරයද චෞක මත්‍යංශ ලේකම්ද කාටද මේක වගකීම යන්න ඇතරම. මේක ආයතන කීපයක් තියෙන පැහැදිලුව මේ ඖෂධයක් නිකුත් කරනකොට නැතන් ඖෂධ මිලදී ගැනීම සහ ඒ ප්‍රසම්පාදන කටයුතුවලදී ඒ සම්පූර්ණ ක්‍රියාවලේ මේ ආයතන අතර තියෙන තොරතුරු දත්තු හෝමාරු කිරීමේ දැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහරවිට ඖෂධ දැනුම් කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශ තිබුණ වෛද්‍ය සැපයීමංශය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන රාජ්‍ය ආයතන කිසිවක අධිකාරිය කිසිම නියාමනයක් සම්බන්ධීකරණයක් නැහැ. ඔවුන් අතර තියෙන සම්බන්ධීකරණයේ දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා වලින් සමහර ඖෂධ වර්ග ඒ එක ලිපිගොනුවක් තවත් ආයතනයකට යන්න මාස ගණනාවක් ගත වෙනවා. සමහර වෙලාවට මේ අත්‍යවශ්‍ය පැහැදිලිව තියෙන ඖෂධ වර්ගවල උදාහරණයක් හැටියට ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග සමහර වෙලාවට මේ රෝහල් පද්ධතිය තුල නැති වුණාට රජයට නිකුත් කිරීම සඳහා රජයට ඉදිරිපත් කිරීම සඳහා සමහර ඖෂධ සමාගම් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. හැබැයි ගෙනල්ලා තිබ්බට මේ නියාමන අධිකාරියේ තියෙන යම් දුර්වලතා හින්දා නැත්නම් ඔවුන්ගේ තියෙන කාර්යක්ෂමතාවයේ ගැටලු හින්දා මේ ඖෂධ නිකුත් කරන්න හැකියාවක් නෑ පෞද්ගලික අංශයටවත්. මොකද සමහර ඖෂධ රජයේ සඳහා නිකුත් කිරීම සඳහා රාජ්‍ය ලාංඡනයත් එක්ක තමයි මේ ඖෂධ ගෙන්නලා තියෙන්නේ. ඒතර ගෙන්නපු ඖෂධ වර්ග රජයට නිකුත් කරලත් නෑ. ඒකේ එක්ස්පයරි ඩේට් එක නැත්නම් ඒ කල් නිකුත් වීමේ දිනය ක්‍රමක්‍රමයෙන් ළඟා වෙමින් පවතිනවා. එතකොට ගෙන්නපු සමාගම් වලට ලැබිලත් නෑ. පැහැදිලිව කාරණාවක් කියන්න ඕන මේ වෙලාවේ මේ ඖෂධ හිඟිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ මාධ්‍ය හෝ අනිකුත් ආයතන කතා කරද්දී මේවා හරහත් යම් කිසි පිරිසක් ඉන්නවා වාසි ලබා ගන්න. මොකද මේ කතා කරන්න සමහර පුද්ගලයෝ සමහර ආයතන
ක්‍රියා කරනවා මේ සඳහා හදිසි මිලදී ගැනීම සඳහා පොළඹවන්න. ඒක කියනකොට ටක්ගල ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉක්මනට ගන්න කියලා. ගන්න එක ගත යුතුයි තමයි. හැබැයි රුපියල් 50ට තියෙන පෙත්ත රුපියල් 600ට 700ට ගැනීම කොයිතරම් දුරට සාධාරණද කියන එක නැවතත් හිතලා බලන්න ඕනේ. මොකද මේවා හදිසි මිලදී ගැනීමේදී මේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එක නැත්තම් මේ වෙළඳ පොලේ තියෙන මිලට නෙවෙයි මිල ලංසු ඉදිරිපත් කරන්නේ. ඉතාමත්ම අධික අසාධාරණ මිල වලට තමයි මේවා ඉදිරිපත් කරලා තියෙන පහුගිය කාල සීමාවේදී. අපි විගණන වාර්තා ගත්තොත් එහෙම පහුගිය වසර කිහිපය ඇතුළතදී ඔවුන්ගේ නිර්දේශ හරියට අනුගමනය කෙරුවනම් මේ ප්‍රසම්පාදන කටයුතු වල නිසා හදිසි මිලදී ගැනීම සම්බන්ධයෙන් එතකොට අපිට තේරෙයි මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු. මං හිතන්නේ මේකේ විශේෂම SPC එක ගත්තොත් මේ ඇනවුම්වල ලිඛිත පිටපතක් ආනයනාංශයට එවන්න දින 18කට වැඩි කාලයක් ගත කරලා තිබුණා. එතකොට ගත්තම මාස 11ක සැපයුම් කාල සීමාවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙන්නේ මේ ලියුම් හුව මාරුවට කියන එක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියන කතාවත් පහුගිය දවස්වල ආපු වෙන වාර්තාවත් එක්ක මම මේ කිව්වේ. අපි මේ යන කාලේ ලියුමක් එන්න යන කාලය ගැන සඳහන් කළා. ඔබ ගත්තොත් වර්ග 8කට විතර තියෙන අත්‍යවශ්‍ය ඖෂධ වලට අදාළ ඇනවුම් 90කින් 41කට අදාළ ලැයිස්තු මුල් මාස දෙක තුල පරිගණක පද්ධතියට ඇතුළු කරන්න ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නිකුත් කරලා තිබුණා. කෙසේ වුවත් ඇනවුම් ලැයිස්තුවල ලිඛිත පිටපත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබීමට දින 18 සහ මාස 6 කාල ගත වෙලා තිබුණා කියන එක මේ වාර්තාවේ දක්වලා තිබුණා. ඉතින් ඖෂධ හිඟයට හේතුව සල්ලි නැතිකමම නෙවෙයි කියන එක තමයි මේ සාකච්ඡාවේදී පේන්නේ. වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා පැහැදිලිව මතු කරපු කාරණේ උනේ එය. එතකොට දැන් මේ අවස්ථාව වෙන විට ඇත්තටම ඖෂධ වර්ග කීයක් හිඟයිද රෝහල් වල? විවිධ ඖෂධ වර්ග රෝහල් වල තියෙන පද්ධතිය ඇතුළේ තිබ්බහම මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දත් වලට අනුව ආසන්න වශයෙන් ඖෂධ වර්ග 130ක හිඟයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ කොච්චරකින් කොච්චරද 130ක් කියලා කියන්නේ සාමාන්‍ය වයිටල් ජීවිතාරක්ෂක ඖෂධ වර්ග එකක හිඟයක් තියෙන 14කින් අනිකුත් ඖෂධ වර්ග සියල්ලම ගත්තාම ඒකෙන් 130ක් කියන්නේ ඖෂධ වර්ග 400කට ආසන්න සංඛ්‍යාවකින් හතරෙන් එකක් නැහැ කියන්නේ. 130ක ආසන්න වශයෙන් අඩුවක් තියෙනවා. ඊට අමතරව තියෙන ගැටලුවක් තමයි ඖෂධ වර්ග විතරක් නෙවෙයි. දැන් අපි කතා කරන ඖෂධ වර්ග ගැන වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළත මේ වෙනකොට අපි දකින අනුරාධපුර රෝහලේ මේ වෙන විට එක්ස්රේ සම්පූර්ණ පද්ධතිය කඩාගෙන වැටලා තියෙනවා ඒ වෛද්‍ය උපකරණවල හිඟේ හින්දා. නඩත්තු කිරීමේ කටයුතු අඩුපාඩුකම් හින්දා. ඒවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟේ හින්දා. උපකරණ වලට අවශ්‍ය ඇක්සසරිස් සමහරු උපාංගවල අඩුපාඩුකම් හින්දා. මේ හැම දෙයක්ම ඖෂධ නියාමන අධිකාරිය සහ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතරින් සිදුවිය යුතු කාරණා. මොකද අපි ඖෂධ වර්ග විතරක්ම නෙවෙයි මෙතෙන් අඩුපාඩුකම් හැටියට දකින්නේ. මොකද රෝහල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න නම් මේ ලැබොරටරි සර්විසස් ඒ කියන්නේ රසායනාගාර වලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මේ වගේ ලොකු හිඟයක් මේ වෙනකොට මතුවීම පවතිනවා. ඉතින් ඒ හිඟයත් එක්ක ගත්තාම ඒවා ඇනවුම් කිරීම සම්බන්ධයෙන් ගත්තාම ඒවට හදිසි මිලදී ගැනීම ගත්තාම මේ අතරේදී අපි දකිනවා පැහැදිලිවම අපිලිවලක් සහ අකාර්යක්ෂමයක් අවිධිමත් භාවයක් මේ පද්ධතිය ඇතුළත. මේ පද්ධතියන් වල අවිධිමත් භාවය තුලින් තමයි මේ අයථා ගනුදෙනු සිද්ධ වෙන්නේ. සහ මේ අයථා විදිහට මුදල් හම්බ කිරීම අපි දකින්නේ පහුගිය කාල සීමාවේදී විවිධ මාධ්‍ය තුලින් මේ සම්බන්ධයෙන් පළ වුණා. විගණකාධිපති වාර්තාවේ සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපති කොමිසමක් මගින් වාර්තා වෙතන. හැබැයි මේ එකකටවත් නීතිය ක්‍රියාත්මක වෙච්ච බවක් අපිට පේන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒතකොට ඔබතුමන්ලා මොනවා හරි ප්‍රශ්නයක් වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට පහුගිය කාලේ ඇවිල්ලා මාධ්‍ය හමු තියෙනවා විරෝධතා දක්වනවා. අපි මේකට විරුද්ධයි ඔක්කොම කියනවා. හැබැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉන්න කාලේ බ්ලැක් ලිස්ට් කරපු සමාගම් අද ඇවිල්ලා ආපහු පාරක් බෙහෙත් දෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් මේවට නෑනේ ඉස්සර වගේ සද්දේ. මොකද එහෙම වෙලා තියෙන්නේ? සද්දේ නෙවෙයි වැදගත් වෙන ක්‍රියාකාරකම. අපි මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච අඩුපාඩුකම් සහ ඒ වැරදි සම්බන්ධයෙන් නීතිය හමුවට ගිහිල්ලා ඒ නීතිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මාර්ගයෙන් කියතින දණ්ඩ නීති සංග්‍රහය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් මේක ක්‍රියාත්මක එතනින් එහාට ක්‍රියාත්මක කරන්න අපිට කියලා ඒතකොට කවුද කරන්න ඕන මේකේ වගකීම තියෙන්නේ? මේකේ නීති අංශ විසින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැහැදිලිව වාර්තාවල තියෙනවා. ඒ වාර්තා ලිපිගොනු ඒ CID එකේ සහ අනිකුත් ආයතනවල පැහැදිලිව මේවට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක මේ වෙනකොට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට වෘත්තීය සමිතියක් හැටියට ඔතනින් එහාට අපිට යන්න තැනක් නැහැ. නීතිය ක්‍රියාත්මක නොවීම කියන එක
අපේ වරදක් නෙවෙයි එතනින් හට අපිට කළ හැකි දෙයක් නෑ. එතකට මේගොල් ඇවිල් ආපහ පාරක් ෝක ඇතුල ඉන්නන ආපහ වාරක ඒගොල කාලමරුනම් පල්ටි හනවා අප ඒගොලන්ගේ ආණ්ඩුවක්කාම ගොලන් හිතතුන් ටික භාපතිවරු කරගත්තැන් පස ආයි විශ්වසයකනවා යනවා. අපිට කළ හැකි දේ තමයි ජනතාවගේ පැත්තෙන් හිටගෙන ජනතාවට මේ සම්බන්ධයෙන් අවෂධටික ලබා දෙන්න සහ ඒවට නියමිත මිලක් එකන මිනිස්සුන්ට කියන්න බෑ හැමදේ මිලෙක් පිටින් ගන්න කියලා මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙලා තින්නේ. ඒක සමහරට අමාත්‍යංශීන ලේකම්වරුන්ට හෝ අමාත්‍යංශීන විහල නිලධාරීන්ට නොතේරෙන්න පුළුවන්. නමුත් උදාහරණයක් හැටියට ගත්තාම රෝගියෙකුට මාසයකට ඖෂධවලට පමණක් රුපියල් 15000කට වැඩි සමහර වෙලාවට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ ඊටත් වැඩි. සමහර වෙලාවට ඔවුන්ගේ ආදායම 20000යි. ඉතින් රෝගියෙක් මිය යන්න ඕනේ නැත්තම් අනිත් පැත්තෙන් කන්න නැතුව අනිත් පැත්තෙන් මිය යනවා. ඉතින් ඔවුන්ගේ පෞල් පරිසරේ ඒ සම්බන්ධයෙන් අපේ පල්ලෙහාමින වෛද්‍යවරයාට තමයි ඔවුන් ඇවිල්ලා දුක් ගැනවිලා කියන්නේ. මහත්තයා කොහොමද මේක ගන්න කියලා අහන්නේ. එතකොට අපි මොකද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් මේ වගේ වාර්තා හදලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළා මේ වගේ මාධ්‍ය ආයතන හරහා ඕගොල්ලන්ට ඉදිරිපත් කිරීම. එතනින් එහාට රටේ යම්කිසි වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද පිළිබඳ අපිට නීතිය ඉදිරියට යන්න පුළුවන්. අපි නීතිය ඉදිරියට ගිය ලිපි ෆයිල් ගණනාවක් අපි ඉදිරියට තියෙනවා. ඒවේ නිර්දේශත් ලැබිලා තියෙනවා. හැබැයි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අපිට කරන්න බෑ. يعني සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්වද ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? නෑ. මේ දඬු නීති සංග්‍රහයනෝ ක්‍රියාත්මක වෙන්න කියලා ජනාධිපති කොමිසමෙන් කිව්වා පස්සේ ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ ඒ අදාළ පාර්ශවයන් විසින් ක්‍රියාත්මක විය යුතුයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයතුමනි දැන් මේ අමතිවරයා කියනවා මේක වගකීම නිලධාරීන් භාරගත යුතුයි අමතිවරට භාරගන්න විදිහක් නෑ කියලා ඒ කෙලි රමුක්ක අමාතුරකට ප්‍රකාශය. ඇතරම කවද මේ බෙහෙත් නැති අඩුපාඩුව එතට භාරගන්න ඕන වගකිව යුත්ත කවුද. අමාත්‍යවරයට වගකීමක් තියෙනවා ඒ අමාත්‍යවරයාගේ බලතලවරම ක්‍රියාත්මක වීමට. ඒවගේම සෞඛ්‍ය ලේකම්වරයට බලතල තියෙනවා ඒ සෞඛ්‍ය ලේකම්ගේ වපසරි ඇතුළති ක්‍රියාත්මකීමට. ඒවගේම එතනින් පල්ලෙහාට තියෙන ඖෂධ නියාමන අධිකාරී වෙන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධයෙන් ගබඩා සම්බන්ධයෙන් තියෙන නිලධාරී වෙන්න පුළුවන් ඖෂධ සංස්ථාව වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙන වගකීම්. මේ හැම වගකීම් අතරෙම යම් යම් අඩුපාඩුකම් හින්දා තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි විශ්වාස කරන කාරණාව තමයි මේ වැරද්දක් තියෙනවා නම් වැරද්දට එක්ක දඩුවමක් තියෙන්න ඕනේ. නැත්නම් වැරද්ද නිවැරදි කරන ක්‍රමවේදයක් තියෙනවා. හැමදාම මේ කාගේ හරි වැරද්දක් කියනවා වෙනුවට අමාත්‍යවරයාට පුළුවන් වෙනවා අමාත්‍යාංශයෙන් අමාත්‍යවරයාගේ මට්ටමේ යම්කිසි ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න. අනිත් පැත්තේ සෞඛ්‍ය ලේකම්වරයාට පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ නිලධාරීන්ගේ විමර්ශනයක් කරන්න. ඔවුන්ට විරුද්ධව මේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ විමසීමක් කරන්න. විමසලා මේ කරුණු පහදන්න මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න. හැබැයි අපි ඒකක්වත් දකින්නේ නැහැ. බාරගන්න කියනවා. නමුත් අවසාන ප්‍රතිඵල වෙලා තියෙන්නේ අහිංසක ඈත පළාත්වල ඉන්න ජනතාවට මේ ඖෂධ වර්ග නොලැබී යාම. හැබැයි පැහැදිලිව දකින්න තියෙන මම ඊයේ දිනේදී රෝහල් කීපයකට කතා කරුවා. මේ සමහර පද්ධතීන් ක්‍රියාත්මක වෙන ආකාරය ඇත්තටම රෝහල් වල ඉන්න බලධාරීන්ගේ ඉඳලම යම් යම් වැරදි තියෙනවා. මොකද ඔවුන්ගේ සමහර තොග නියමිත කාලයේදී නියමිත විදිහට ගබඩා කරලා එකතු කරලා ගෙන්නගෙන තිබුණේ නැහැ. සමහර රෝහල් තියෙනවා ඔය පිස්සු බලු රෝගය සඳහා අවශ්‍ය වෙන සමහර දුෂ්කර රෝහල් වල තියෙනවා. මම ඊයේ කල්පිටියේ තියෙන රෝහලකට කතා කරුවා කල්පිටි රෝහලට. ඔවුන්ගේ ගබඩා ඔවුන් සතුව තියෙනවා ඖෂධ ප්‍රමාණයන් තියෙනවා. මොකද ඔවුන් ගබඩා කරලා තියෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණයන් වල ගබඩාව රඳවගෙන තියෙනවා. තොගේ රඳවගෙන තියෙනවා. හැබැයි තව කොච්චර කාලයකට තියෙයිද කියන්න බෑ මුළු ලංකාවේම හිඟයක් කෙනෙකුට. හැබැයි එවැනි කාර්යක්ෂමතාවයක් අපි දකින්නේ නැහැ අනිකුත් ප්‍රධාන රෝහල් වල. සමහර විට ගබඩා කරලා තියෙන ඖෂධ වර්ග වෙනත් තැන්වලට ප්‍රවාහනය කිරීම අපි දකින්නේ නැහැ හරියාකාරව සිද්ධ වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධීකරණයන් අපි දකින්නේ නැහැ සමහර වෙලාවට. අපිට තවත් තියෙන ගැටලුව තමයි විදේශ රටවල් වලින් අපිට ඖෂධ ලබා දෙන්න පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් වෙන පුද්ගලයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් ඔවුන්ට දිරිගැන්වීමක් නැත්නම් ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපයට දෙන්න පුළුවන් උදව්වක් මේ වෙලාවේ අපි දකින්නේ නැහැ කරනවා. මොකද ඔවුන් ඉදිරිපත් කරනවා අපිට මේ ඖෂධ වර්ග ගෙවන්න පුළුවන්. නමුත් ඒකට නියමිත ක්‍රමවේදයක් කරහා අපි දකින්නේ නැහැ නියමිත නිලධාරියෙක් ඉදිරිපත් වෙලා ඒ සම්පූර්ණ ඖෂධ වර්ග ටික ගෙන්නා ගැනීම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවේද සැලසීම ඒවා හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔවුන් දෙතුන් පාරක් අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ඖෂධ වර්ග අපිට ලබා දෙන්න පුළුවන් කොහොමද ලබා දෙන්නේ කියන එක. ඒකට යම්කිසි
ලියකිවිල්ලක් හෝ යම් කිසි ලිපියක් ඉදිරිපත් කළ ඔවුන් නිහඬ වෙනවන ඔවුන් ඒ සම්බන්ධය නිතාමත් අසතුරදායක ප්‍රතිඵල තමයි දකින්න තියෙන්නේ. ඔවුන් එතිනින් පස්සේ රටේ මොනම ප්‍රශ්නයකටත් ඔවුන් ඉදිරිපත් වෙන්න රටේ අමාරු අවස්ථාවකද උදව් කරන්න හැකියාවක් ලැබුණ නැත්තා. ති එවැනි කාරණ අපි බොහෝමයක් දකිනවා මේ වෙනකොට ඒ අමාත්‍යංශ පැත්තෙනුත් ඒ වගේ මේ නිලධාරීන් පැත්තෙනුත් මොකද අමාත්‍යවරයා කොයි ආකාරයෙන් කිව්වත් අපිට පැහැදිලිව පේන තියෙන කාරණාව තමයි රෝහල් වල මේ වෙනකොට ඖෂධ හිඟේ කියනක බරපතල ලෙස තියෙනවා. ඒ වගේම වෛද්‍ය උපකරණ වල බරපතල ලෙස ඒ හිඟේ තියෙනවා. හැබැයි ඒවා කාට හරි මේ වැරද්ද බාර ගන්න කිව්වට හරියන්නේ නැහැ. වැරදි කරපු මිනිස්සුන්ගේ පරණ පුරුදු වැරදිමයි මේ කරගෙන ඉන්නේ. ඒ වැරදි කරපු මිනිස්සුන්ව ඒ ස්ථානවලින් ඉවත් කරලා හෝ නැත්තම් ඔවුන්ට නිවැරදි කිරීමට යම්කිසි ක්‍රමවේදයක් සැකසුවේ නැත්තම් මෙතනින් එහාට මේ සාකච්ඡාවලුත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔබ සඳහන් කරා මේ පරිත්‍යාගශීලීන් ගැන. දැන් ශ්‍රද්ධා රූපවාහිනියේ ස්වාමීන් වහන්සේ සුබෝධි ස්වාමීන් වහන්සේ ජලබීතිකයින්නත් සහ මේ අදාළ කරන ඖෂධ තොගයක් ගෙන්වා දීමට කටයුතු කරලා තිබුණා පහුගිය කාලේ. එතකොට මේ වගේ මිල ගණන් නැහුවෙන් පස්සේ අපිට දැන් පිට මාකට් එකේදී මෙහි කියන ගාණයි ඉන්දියාවේ අදාළ ආයතනයේ නැහුවම කියන ගාණය අතර ලොකු පරස්පරයක් තිබෙනවා. තොර මේක අදාළ සමාගම් විසින් කෙලින්ම ගෙනල්ල දෙනවන රජයට මිලදී ගැනීමක් කරන්න පුළුවන් නේද. ඇයි මේ වෙනත් තරඟ වෙනත් පාර්ශවකරුවන් හරහා ගන්න යන්නේ මගේ වැඩසටන්න මගේක සම්බන්ධ හිටිය බෙත් එන්න වැඩට මගේ එකති දැනගත්තේ ලොකු මිලක් තියෙනවන එම කොහොමද වෙන්නේ. එකට කාරණා කීපයක් තියෙනවා. මම උදාහරණයක් හැටියට කියන්න. මේ මිල යම්කිසි ආයතන රෙජිස්ටර් කරලා වාර්ෂිකව ඒ බලපත්‍ර අරගෙන සමහර වෙලාවට ඔය කියන නිලධාරීන්ගේ යම් යම් අවශ්‍යතා ඉෂ්ට කරලා ඔය ඔවුන්ගේ ලාභයක් ලබල එනකොට මේ සාමාන්‍යයෙන් රුපියල් 2000ට තියෙන එක 4000 වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මොකද නියමිත විනිවිධ භාවකින් යුතු ක්‍රමවේදයක් සකස් කරලා ඒක ඔන්ලයින් සිස්ටම් එකට පරිගණක පද්ධතියකට ඇතුල් කරලා නියමිත කාල සීමාවක් කාලරාමුවක් ඇතුළතදී මේ ෆයිල් එක මෙතෙන්ට යනවා. ඒ ෆයිල් එක එතනින් එහාට මේ විදිහට හම්බෙනවා. අවශ්‍ය ලියකියවිලි ටික අපිට පැහැදිලිව තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක තමාගේ ෆයිල් එක නැත්නම් තමාගේ ලිපිගොනු සහ තමාගේ තියෙන ටෙන්ඩර් එක මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ විනිවිධ භාවයකින් යුතුව ක්‍රමානුකූලව යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඔය තියෙන දූෂණ ක්‍රියාවලියට හමුවෙන් ඉඩ තියෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ආයතන පැත්තෙන් සමහර වෙලාවට අයථා මිලක් ඉදිරිපත් කරලා අයථා පිළිගත නොහැකි මට්ටමේ අධික ලාභ ලබන ආයතන තියෙන්න පුළුවන්. ඒව නියාමනය කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. පහුගිය කාල සීමාවේදී ඖෂධ සඳහා ඖෂධ නියාමන මිල සූත්‍රයක් නැත්නම් මිල සම්බන්ධයෙන් පාලනයක් තිබ්බා. දැන් ඒ පාලනය ගිලිහිලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ පාලනය හරහත් යම් කිසි ඖෂධ වර්ගවල යම් ඖෂධ වර්ගවල ඉතාම අඩු මිලට තිබිච්ච ඖෂධ වර්ග මිල පාලනය කරන්න ගත්තාම ඒ මිලට අරගෙන තිබ්බා. වැඩි මිලකට විකුණන්න ගත්තා. ඒ හින්දා මේකේ පැහැදිලිව නිලධාරීන් ඒ සම්බන්ධයෙන් හොඳ කළමනාකරණයක් හොඳ දැක්මක් ඇතුව කටයුතු කෙරුවොත් මිස අනෙක් ක්‍රමවේදකින් මේ මිල ගණන් සහ මේ ඖෂධ තොග ගෙන්වීම සම්බන්ධය කටයුතු කරන්න බැරි වේවි. මොකද ඒ සඳහා උනන්දුවක් තියෙන පුද්ගලයෝ ඉන්න ඕනේ. ඒ සඳහා ඉතාමත්ම විනිවිද දකින කාර්යක්ෂම ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එවැනි ක්‍රමවේද නැතුව මේ රටේ තියෙන මේ ඖෂධ මාෆියාව වැරදන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කතාව ඇත්ත කතාව මේ පහුගිය දවසක කෙනෙක් කියපු කතාවක්. මේ රටේ එයාට හැදිලා තියෙන රෝගී තත්ත්වයත් එක්ක එයා කියනවා බෙහෙත් කරනුන්ට මැරෙන එක හොඳයි කියලා. මොකද මේ මනුස්සයා ගේත් උගස් තිර සල්ලි අරගෙන තියෙන්නේ. ඉතින් එතනින් එහාට එයා දන්නේ නැහැ යට මොනව වෙයිද කියලා. එයාගේ පවුලම අනාථ වෙනවනේ එයා හින්දා. ඇයි මෙච්චර ගානක් බෙහෙත්වලට වියදම් කරන්න වෙලා තියෙන මේක මීටට සීමා කරන්න ක්‍රමවේදකට එන්න බැයිද. අනිවාර්යෙන්ම පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ වගේ ක්‍රයිසිස් එකකට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමක් කරන්නම අවශ්‍යයි. මොකද මේ මිල වැඩිවීම අසාමාන්‍ය මිල වැඩිවීමක්. අපි හිතමු ඩොලරය 100%කින් වැඩි වුණා කියලා. දෙගුණයක් වැඩි වුණා කියලා. දෙගුණයක් වැඩි වුණාම මිල වැඩි වෙන්න ඕනේ දෙගුණයක්නේ. හැබැයි මේක මිල වැඩි වෙලා තියෙන සමහර ඖෂධ වර්ග වල 6 ගුණයක් විතර. සමහර රුපියලකට තිබිච්ච පෙත්තක් රුපියල් 6කට මේ වෙලාවේ විකිනෙනවා. උදාහරණයකට පැරසිටමෝල් පෙත්ත උනා 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගත්තාම හැම ඖෂධයක්ම දෙගුණයක් තුන් ගුණයක් වගේ ප්‍රමාණයකින් හැම පැත්තෙම වැඩි වෙලා තියෙනවා. ඖෂධ වර්ග වලට සමහර වෙලාවට අපේ රටේ මිනිස්සු මාසෙකට රුපියල් 2000ක් 3000ක් වේදම් කරපු මිනිස්සු ඉන්නවා. ඔවුන්ට සමහර වෙලාවට මේ වෙලාව වෙනකොට රුපියල් 15000ක් 20000ක් විතර අතර ප්‍රමාණයකට ඖෂධ වර්ග
මිලදී ගන්න සිද්ධ වෙනවා. වෛද්‍යවරු හැටියට අපිට වෛද්‍යවරුන්ම විවිධ විදිහට අපිට ලිපි මාර්ගයෙන් ඒ වගේම අපේ සාකච්ඡාවලදී කියලා තියෙනවා මේ විදිහට අපිට ක්ලිනික් සායන පවත්වන්න බෑ. මේ ඖෂධ වර්ගවල තියෙන මිල සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු නිරන්තරයෙන්ම ගන්න ඖෂධ වර්ග. ඉඳලා හිටලා ගන්න ඖෂධයක මිල වැඩිවීම ගැන නෙවෙයි මේ කියන්නේ. අඩුම ගානේ ක්ලිනික් වල දෙන ඖෂධ ටික වල මිලවත් පාලනය කළ යුතුයි කියන එක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැහැදිලිව ප්‍රකාශ කරුවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවෙත් අපි ඉල්ලීමක් හැටියට කෙරුවා. වෛද්‍යවරුන් හැටියට අපි රෝගීන් වෙනුවෙන් මේ කරන එක ඉල්ලීමක් තමයි මේ වෙලාවේ රජය මගින් මිල පාලනයක් නැත්නම් කුමන හෝ ආකාරයකින් සහනයක් ලබා දිය යුතුයි. මේ අඩුම ගානේ සායනවල භාවිතා කරන ඖෂධ ටිකටවත්. මොකද සායනයේ භාවිතා කරන ඖෂධ අපි ලබා දෙන්නේ මාසෙකට. ඒ මාසෙකට ඕන්ට ලබා දෙන ඖෂධ ටික ලබා ගන්න බැරි වුණොත් ඕන් බොහෝ වෙලාවට කරන්නේ ඖෂධය ලබා ගන්නේ නැහැ. උදාහරණයක් ඇටියට මම කියන්න ජාතික අක්ෂිරෝහලේ පාවිච්චි කරන සමහර ඖෂධ වර්ග ග්ලූකෝම ඖෂධ වර්ග දැන් රුපියල් 5000ක් විතර තියෙන එක කුප්පියක්. එක වයල් එකක්. එතකොට ඒකෙන් දෙකක් ගන්න ඕනේ ඔව් මාසෙකට පාවිච්චි කරන්න. එතකොට ඖෂධ වර්ග දෙකක් ලබා දුන්නොත් ඔහුට රුපියල් 15000ක් 20000ක් අතර මුදලක් වැය වෙනවා. ඒ 20000 වියදම් කරුවේ නැත්නම් ඔහු සදාටම අන්ධෙක් බවට පත් වෙනවා. ඉතින් මේක ජීවිතයත් මරණයත් අතර වගේම කාරණාවක් තමයි මෙතනදී ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි පැහැදිලිව ඉදිරිපත් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට එවැනි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල එක්ක මිල අඩු කරන්න. එක්ක ජනතාවට ලබා දෙන්න සහන විදිහට මොකක් හරි ක්‍රමවේදයක් සකසන්න. එහෙම සැකසුවේ නැත්නම් මිනිස්සු අපි දකින්නට අපි හිතනවට වඩා දැඩි අර්බුදයක ඉන්නේ. මොකද සමහර අයගේ ආදායම් මාර්ග වැහිලා ගිහිල්ලා ඔවුන්ගේ අනිකුත් වියදම් වැඩි වෙලා දරුවෙකුට වියදම් කරන්න තියෙන මුදලක් අරගෙන ඔවුන්ගේ ඖෂධ වර්ග වලට වියදම් කරන්නේ අපේ රටේ දෙමව්පියෝ ඒ වගේ. ඉතින් එවැනි අසරණ තත්වයක ජනතාව ඉන්නවා කියන එක සමහර නිලධාරීන්ට නොතේරීම ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාරණාවක්. ඒ හින්දා අපි පැහැදිලිව මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඒ වගේම රජයටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරපු කාරණාවක් තමයි මේ වෙලාවේ මේ ඖෂධ මිල අඩු කිරීමට යම්කිසි ක්‍රමවේදයක් සැකසිය යුතුමයි. ඒක ඉන්ධන වගේ නෙවෙයි අනිකුත් දේවල් වගේ නෙවෙයි මේක ජීවිතයත් එක්ක තියෙන සම්බන්ධ කාරණාවක්. අපිට තේරෙන්නේ නැති වුණාට මිනිස්සු මැරෙන බව දැන ඕනෝන්ගේ ඖෂධ ටික අතාරිනවා නම් සෞඛ්‍යයෙන් වැඩක් නැහැ. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යවරයාට වගේම අපි රජයට යෝජනාවලියක් බාර දුන්නා. ඒ යෝජනාවලියේ පැහැදිලිව මේ ඖෂධ සම්බන්ධයෙන් කාරණා 10ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණා 10 ඇතුළතදී මේක යාවත් කාලන කිරීම, පද්ධති සකස් කිරීම, දූෂිත නිලධාරීන් ඉවත් කිරීම, අලුතින් නිලධාරීන් බඳවා ගැනීම, ඒ වගේම තියෙන ඖෂධ තොග එකතැන තියාගෙන ඉන්න නැතුව ඉතාමත් ඉක්මනින් පර්යන්ත ඒකක වලට ලබා දීම, ඖෂධ මිල නියාමනය කිරීම සහ මේ ඖෂධ සම්බන්ධයෙන් පහුගිය පෙර අපේ පෙර උදාහරණ නැත්නම් විගණකාධිපති වාර්තා, ජනාධිපති කොමිෂන් වාර්තාවල තියෙන තීරණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි පැහැදලා දීලා තියෙනවා. අපි හිතනවා විශ්වාස කරනවා අඩුම ගානේ මේවව තේරුම් ගනිවි කියලා. මොකද වෘත්තීය සමිතියක් ඇටියට අපිට කළ හැකි කොටසක් තියෙනවා. ඒ කළ හැකි කොටස ඇතුලේ වපසරිය ඇතුලේ අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ජනතාවට මේ සම්බන්ධයෙන් කර හැකි උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. එතකොට දැනට පිළිකා රෝහලේ ඖෂධ වර්ග කොච්චරක් අඩුයිද? පහුගිය 5 වෙනිදා වෙනකොට ඖෂධ වර්ග 60ක ලයිස්තුවක් ඉදිරිපත් කරලා තිබ්බා. පිළිකා රෝහලේ විතරක් ඔවුන්ගේ ඖෂධ වර්ග හිඟයි කියලා වෛද්‍යවරුන් සඳහා ඒ හිඟ ඖෂධ වර්ග නාම ලේඛනය. ඉතින් ඒ ඖෂධ වර්ගවල ඉතාමත්ම බැරෑරුම් ඖෂධ වර්ග. ඒ කියන්නේ අපි හිතමු පිළිකා සඳහා තියෙන ඖෂධ වර්ග ඒවා ඉතාමත්ම සුලභව පාවිච්චි කරන ඖෂධ වර්ග. නමුත් ඒවේ මිල ගණන් ඉතාමත්ම අධිකයි. සමහර වෙලාවට එක වයල් එකක් රුපියල් 20000ක් වෙන්න පුළුවන්, සමහර ඒවා ලක්ෂයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මිල ගණන් වල තියෙන ඖෂධ වර්ග ජනතාවට පිටින් ගේන්න කියන එක කොයිතරම් දුරට සාධාරණද කියන එක. මොකද පිළිකාවක් හැදෙන පුද්ගලයෙක් ඉතාමත්ම පවුල් පසුබිම ගත්තත් ඉතිරි ඔවුන්ගේ සමාජය ගත්තත් ඉතාමත් අසරණ වෙලා ඉන්න අවස්ථාවක මේ ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට කියන්න හැකියාවක් නැහැ. ඉතින් ජනතාවගේ පැත්තෙන් වගේම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් අපි හුඟක් අසරණ වෙනවා. ඒ සඳහා භාවිතා කර හැකි ඖෂධ වර්ග නොමැති වීමෙන්ද. මොකද ඒ එන සංකූලතාවලට භාවිතා කරන ඖෂධ වර්ග සමහර වෙලාවට උන්ට විවිධ සංකූලතා ඇති වෙනවා මේ ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් හින්දා. එතකොට ඒ සංකූලතාවලට දෙන ඖෂධ වර්ග නැහැ. පිළිකාවට දුන්නත් සංකූලතාවයට දෙන්න ඖෂධ වර්ග නැහැ. එවැනි අසීරු අවස්ථා අපි දැකලා තියෙනවා. රෝහල් වල ඉන්න වෛද්‍යවරු අපිට ඒ සම්බන්ධයෙන්
දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න මේ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් අපිට අවශ්‍යයි කියලා දැන් අද දිනේ එන්නේ ඉස්සෙල්ලත් අනුරාධපුර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර සඳහා භාවිතා කරන යම් උපකරණවල අඩුපාඩු හින්දා එක්ස්රේ ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියලා කිව්වා. ඉතින් වෛද්‍යවරු හැටියට එක්ස්රේ එකක් ලබාගෙන ඩයග්නොසිස් එකක් කරන්න තියෙනවා නම් ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් එක පැත්තකින් රෝගීන් අසරණයි අනිත් පැත්තෙන් වෛද්‍යවරුත් අසරණයි. මාර වැඩක් තින්නේ මිනිස්සු කන්දයක් නෑද තොකට මුත්ම අපිට කරන්න දෙයන්න විදෙස්කත ශ්‍රී ලාංකයකයන්ටවත් අපේ ඉන්න පිරිසරත් එකතු වෙන්න කියරලා මුදවක් කරන්න බැයි දැත්තරම මොනවක්ක දැන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේද ඊයේ දිනේදී කරපු සාකච්ඡාවේදී ප්‍රකාශය අනුව අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපාදන වල ගැටලුවක් නැත්තම් මේ සම්බන්ධයෙන් ගැටලුව තියෙන්නේ පරිපාලනය හෝ ඒ අදාළ කටයුතු වල නම් ඒවා නිවැරදි කිරීම කියන එක මම හිතන්නේ අපරාධ ගණයට අයිති වෙන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් වක්‍රාකාරයෙන් මිනිස්සු මිය යනවනම් ඒ සම්බන්ධයෙන් මීට වැඩිය දැඩි බලපෑමක් කළ යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මොකද මේ කාරණාවේ හින්දා වක්‍රාකාරයෙන් හෝ මිනිස්සු මිය යයිතු නැහැ. අපිට මුදල් තියෙනවා නම් අපිට ඒ ටික හරි වෙලාවට ක්‍රියාත්මක කරගන්න බැරි වීම අකාර්යක්ෂමතාවයේ අවිධිමත් භාවය නම් ඒක නිවැරදි කළ යුතුයි. ඒක කරන්නේ නැතුව වටේ ආධාර ඉල්ලුවත් අපිට හම්බෙන්නේ නැහැ. මොකද ආධාර දෙන පුද්ගලයෝ සමහරලාට ආධාර ලංකාවට ලබා දෙන්න මෙරට ලබා දෙන්න ඕන් මෙන්න මේ ඖෂධ වර්ග ටික අපිට එවන්න පුළුවන් කියලා කිව්වත් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන රේගු ගාස්තු ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ ලිපි අවසර පත්‍ර මේවා ඉතාම ඉක්මනින් ඔවුන්ට ලබා දිය යුතුයි. මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් ඖෂධ මෙරටට ගෙන්නලා ඖෂධ ටික වරායේ තියාගෙන සතියක් විතර සෞඛ්‍ය අමාත්‍යාංශය වටේම ගියා මේ ඖෂධ වර්ග ටික නිදහස් කරගන්න. මොකද ఔෂධ වර්ග ටික ගෙනාවත් ඒකේ රේගු ගාස්තුයි අනිකුත් ගාස්තු ටික වේ ඔෆ් කරලා නැත්නම් අයින් කරලා දුන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට අතිරේක වියදමක් යනවා. ඒ හින්දා ඒ අයට ඒ සඳහාම අපි විශේෂයෙන් ඉල්ලා සිටියා කවුලුවක් නිර්මාණය කරන්න ඩෙස්ක් එකක් හදන්න. ඒ සම්බන්ධයෙන් කතා කරන්න. අඩු ගන්න උදව් කරන පුද්ගලයන්ට ඒ ටික ගන්න. ඒකට වෙනම ක්‍රමවේදයක් හදාගන්න. ඒක නිලධාරියපත් කරන්න. ඒකට අපි ඉදිරිපත් වෙන්නම්. අපි පහුගිය කාලේ සීමාවදී ඉදිරිපත් වෙලා වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒ හරහා අපි ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන්නා. වෛද්‍ය අන්වර් හම්දානි මහත්මයා ඒ සම්බන්ධයෙන් තම සාධනීය වැඩපිළිවෙලක් කටයුතු කීපයක් කෙරුවා. නමුත් මේ වෙනකොට විවිධ පුද්ගලයෝ අපිට සඳහන් කරනවා මේක ඖෂධ ටිකක් තිබ්බත් එවන්න ක්‍රමයක් නැහැ. එවන එකේ ගැටලුකාරී තත්ත්වයක් තියෙන බව. ඉතින් එවන්නේ කාටද කෝල් එකක් දෙන්න ඕන. එවන්න ඕන කරන ඖෂධය මොකක්ද. ඒ ඖෂධය කුමන තත්ත්වයක් ඇතේ ගෙනා යුතුද ලංකාවට. දොර එහෙම ගෙනාවත් බාරගන්නව ගෙන්නාම කවුද ගිහිල් එක බාරගන්නේ. ඉතින් එවැනි කිසිම ක්‍රමවේදයක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත්. අපි දැක්ක පහුගේ දවසල ඉතින් ඔය කියන ලොකු ගණන් වලින් හොරකම් කරපු මහත්තුරු ගිහිල්ල පන්සල්වල ගොඩක් කොත් පලන්දනවා විවිධ දාගැම් හදනවා. එච්චර හොරකං කල්ල වැඩත්ති නොද ඉතින් මේ වගේ දෙවල් කළ මිනිස්සු ගානක් මේ විදියට මියනෝ කියන එක තමයි මේ සඳහන් කරන්නේ පහුගේ දවසලද විච්ච දේවල් එක්ක ඉතිං නහිතනවා ඉතිං කරන්න දෙයක් නෑ. අපි බලාපොත්වන මේ සාකචන් දැනුවත් කිරීම කර මොනවල් දෙයක් ඉසරට ගෙනියන් පුළුවන් වේ කියලා පිත් එක් සම්බන්ධනය අදවස රජ වෛද්‍ය ධාරන්ගේ සංගමේ සභාපත් මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාත් කොළඹගේ මහත්ම බොහම ස්තුතියපට. අපි වැඩසට අවසන් කරන්නේ අපි යන්නේ ප්‍රෞති විකාශයට.